මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති. කෙලවරක් නොමැති අනවරාග සංසාරයේ ගමන් කරමින් ඉන්න අපිට මොහතක අස්වැසිල්ලක් ලැබිලා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබුණු මනුෂ්‍ය ආත්මභාවයේ ලද අස්වැසිල්ලෙන් අපි මහත් බලාපොරොත්තු අපේක්ෂා ආසාවන් පෙරදැරිව ලකෝ ගමනක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් අපි නිරන්තරයෙන්ම දිදුල රූපවාහිනී නාලිකාව හැමදාමත් සූදානම් ඔබේ කල්යාණ මිත්‍රයා වෙලා ඔබ අසලින්ම රැඳෙන්නට. මේ අදත් සුපුරුදු පරිදි අපි සූදානම් ආරම්භ කරන්නට ඔබේ ජීවන ගෙත්තම සරසමින් මේ ආරම්භන්නේ ජීවන ගෙත්තම. ජීවන ගෙත්තම හැඩ කරන්නට විවිධ අංශ පැතිකඩවල් අපි අතර තියෙනවා. අධ්‍යාපනය, සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය, කලාව මෙවැනි බොහෝ බහුවිධ අංශ අතර අධ්‍යාපනයට වගේම වර්තමානයේ වැඩි ඉඩකඩක් හම්බ වෙන්නේ සෞඛ්‍යයට. ඒ අතරින් අපි අද තේමාව කරගන්නේ කලාව. කලාව සම්බන්ධව කතා කරගෙන යන්න සුදුසුම පුද්ගලයා හොයාගෙන යන මොහතක අපිට හමු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය වසන්ත මෙන්ඩිස් කතිකාචාර්යතුමාව. ඉතින් මැදිරියට එතුමා බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතට පිළිගනු ලැබෙනවා. ආයුබෝවන් කතිකාචාර්යතුමනි. හිතන විදිහට කලාව කියලා කියන්නේ මානව ශිෂ්ටාචාරයේ භාවමය සහ චින්තනමය හැකියාව පෙන්වන කැඩපතක් කියන එක නිවැරදි කියලා මම විශ්වාස කරනවා. ඔව් බත්ත. කලාව මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවැත්ගෙන දෙයක් අර්ථකථනය කළොත් ඒක විවිධ විදිහට විද්වතුන් විවිධ ආකාරයෙන් අර්ථකථනය කරනවා. විශේෂයෙන් අපි කාම සූත්‍රයේදී කතා කරන්නේ සෙප ගැනීම, වැළඳ ගැනීම ආකාරයට. ඒකම අපි කතා කරනවා අක්ෂර කලාව, ඒකම ලේඛන කලාව, ඒකම කැටියම් කලාව, මූර්ති කලාව හැටියට අපි කතා කරනවා. මේ ඒ වගේම අපි කතා කරනවා අපරදිග කලාවක් ගැන. විශේෂයෙන්ම අපරදිග කලාවදී අපි කතා කරන්නේ කෞශල්‍ය, හැකියාව. විශේෂයෙන්ම අපි වලින් ඉංග්‍රීසි භාෂාවෙන් ආර්ට් කියලා. ඉතින් අපි කතා කරන්නේ කලාව කැටියට අර්ථකථනය කරන්නේ කුසලතාවය, දක්ෂතාවය හැටියට. නමුත් අපි කලාව ලෙස නිවැරදිම අර්ථකථනය කරගත්තොත් මිනිසාගේ චින්තනීයට අදාළ වෙන වගේ මිනිසාගේ ආත්මීය හා බැඳුණු මනෝභාවයන් සලසන දේ තමයි අපි කතා කරන්නේ කලාව හැටියට. මම එහෙම අර්ථකථනය කරන්නේ ඒ අතින් ගත්තොත් එහෙම අපිට මිනිසාගේ අඩුපාඩුකම්, ජීවිත සැකස්ම, අවබෝධය ඒ සියල්ලම අපි කලාව තුළින් නිගමනය ඇතුළත් වෙන්න ඕන. හැබැයි මේ විදිහට අර්ථකථනය කළොත් අපි මිනිසාගේ චින්තනමය හැකියාව වර්ධනය කරන ආත්මය හා බැඳුණු කලාව අපි කලාවට අර්ථකථනය කරනකොට සංගීතය, නැටුම්, ගීතය, සාහිත්‍ය, ඔය මූර්ති කලාව, කැටියම් කලාව අයිති වෙනවා. නමුත් මේ අතරින් අපි කතා කරන දැන් ගොඩනැගිල්ලක් හදන එක. ඒ වගේම අපි ඇඳුමක් හදින එක ඔය අතින් ගත්තොත් අපි කලාවෙන් ඈත් වෙලා යනවා. මන්ද ඒක අපේ චින්තනමය හැකියාව චින්තනීය හැකියාව වර්ධනය කරන්නට අපේ ආත්මය හා බැඳුණු දෙයක් හැටියට නෙමෙයි අපි ඒවා අර්ථකථනය කරගන්නේ. විශේෂයෙන්ම අපි කතා කරන්නේ කලාව හැටියට අපි අර්ථකථනය කරන්නේ මිනිසාගේ පරිකල්පන ඥානය වර්ධනය වෙන වනම් වර්ධනය කරන්න හැකියාවක් තිබේ නම් අපි කතා කරන්නේ කලාවක් ලෙසයි. ඇත්තටම බෞද්ධ කලාව පිළිබඳ කතා කරද්දී අදතුමනි බෞද්ධ කලාව විදිහට මට හිතෙන්නේ බෞද්ධ චින්තනය පදනම් කරගත් සංස්කෘතිකමය දායාද රැසක් විදිහට. ඔව්. බාල්ටා දැන් බුද්ධ ආගම බිහි වෙන්න පෙරත් ලෝකේ කලාව තිබ්බා. ඔව්. අපි දන්නවා මොහින්දාරෝ හරප්පා ශිෂ්ටාචාරය ඉඳලාම එකම අපිට කලාව දායාද වෙනවා.
ඒකම දැන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්න කලිනුත් ප්‍රතිමා ශාස්ත්‍රය ලෝකෙ තිබුණා. ඒ වගේම අපි කතා කරන්නේ කාසි වලින් පවා හමු වෙනවා තියෙනවා. කනිෂ්ඨතුමාගේ කාසිවල බුද්ධ රූපේ නිර්මාණය වෙනවා. නමුත් අපි පොදුවේ කතා කරන කලාවත් බෞද්ධ කලාවත් අතර වෙනස වෙන්නේ බුද්ධ ආගමේ මූලික කර්ම තමයි නිර්වාණය පදනම් කරගන්න. නිර්වාණය පදනම් කරගත්ත සහ මිනිසාගේ මෙලොව ජීවිතය සාර්ථක වෙන්න සහෝ කරන්න පුළුවන් ධර්ම කරුණු ඇතුළත් දේ තමයි අපි කියන්නේ බෞද්ධ කලාව හැටියට. ඒ අතරින් අපි ප්‍රතිමා කලාව, ඒ වගේ බුද්ධ ප්‍රතිමා කලාව, බෞද්ධ චිත්‍ර කලාව, ඒ වගේම බෞද්ධ ස්තූප කලාව, අපි බෞද්ධ කැටයම් කලාව අපි අර්ථකථනය කරන්නේ බෞද්ධ කලාවක් හැටියට. හැබැයි ඒ සියලුම දේවල අන්තර්ගත වෙන්නේ නිර්වාණයයි. ඒ වගේම අනිත් පැත්තෙන් අපි මේ මෙලොව ජීවිතයේ කෙසේද අපි සාර්ථක කරගන්නේ කියන කතාවත් අපි අර්ථකථනයේ අන්තර්ගත වෙනවා බෞද්ධ කලාව තුළ. මම උදාහරණයකට ගන්නම් පස්සේ දීර්ඝ සාකච්ඡා වේවි. චිත්‍ර කලාව ගත්තොත් අපි සත්‍යතා කලාවේ කලාව කියන අර්ථකථනය කරන්නේ මිනිසාගේ පරිකල්ප ඥානය වැඩි දියුණු කරන දෙයක් හැටියට. මේ බෞද්ධ චිත්‍ර කලාව ගත්තොත් අපි කතා කරනවා බුදුහාමුදුරන්ගේ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය කරනවා. ශාසන සිදුවීම් චිත්‍රණය කරනවා. වඩාත් වගේම අපාය දිවි ලෝකේ චිත්‍රණය කරනවා. විශේෂයෙන්ම ජාතක කතා මූලික කරගන්නවා බෞද්ධ චිත්‍ර කලාව. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, නුවර යුගයේ පහතරට මේ සියල්ලම මූලික කරගන්නේ බුද්ධ ආගමේ මූලික සංකල්ප, අවිහිංසාව, දානය, මිනිසුගේ චිත්තාවේග පාලනය කරගන්න ආකාරය, විශේෂයෙන්ම අනිමිනිසුන්ගේ සිත් අවබෝධ කරගන්න ආකාරය පිළිබඳ තමයි වැඩිපුරම කතා කරන්නේ. හැබැයි මේ අවසානයේ යන්නේ නිර්වාණය පදනම් කරගත්ත කලාවක් හැටියටයි. ඒ නිසයි බත් අපි අවධානය කරන්නේ බෞද්ධ කලාව විනාශ වෙන්නේ බුද්ධ ආගමේ මූලිකම හරය වෙන නිර්වාණය පදනම් කරගත්ත කලාවක් ඒ තුල අන්තර්ගත වෙන නිසා. උදාහරණ තවක් අපි ගත්තොත් එහෙම දන්නවා තිවංක පිළිමගේ. ඒකේ අන්තර්ගත වෙන්නේ බුද්ධ චරිතය. ඒකම ලෝකේ හැමතැනම කතා කරන්නේ ලංකාවේ හැම ප්‍රදේශයකම කතා කරන්නේ මේ බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම්. මේකේ මොකද අපි අනුගමනය කරන්නේ? මූලික කරගන්නේ බුදුන් වහන්සේ දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියන සත්‍ය අවබෝධ කරගත්තා කියන අර්ථය. මිනිස්සෙක් ලෙසයි ඒක කරගත්තේ. ඒ වෙච්චි මනුස්සයෙක් ලෙස ඉපදලා දී කරගත්තේ. ඒතර අපිටත් පුළුවන්ද මේ தත්ත්වයට රසවින්දනය තුලින් අවසානයේ අවබෝධය ලබා ගන්නට? බෞද්ධ කලාව ආනන්දෙන් ප්‍රඥාව කරාගෙන යන්නක්. අපේ කලාව බෞද්ධ කලාවට පමණක් සීමාවක් නෙමෙයි අදුරුතුමනි. සෑම සංස්කෘතියකම කලාවක් අන්තර්ගතයි. එතනදී අපේ මේ බෞද්ධ කලාව මේ කලාව වර්ගීකරණයකට ලක් වෙනවා. එක පැත්තකින් චිත්‍ර, නැටුම්, සංගීතය, අනික් පැත්තෙන් ගද්‍ය පද්‍ය සාහිත්‍ය, අනික් පැත්තෙන් කැටයම්, මූර්ති කලාව මේ ආදී විදිහට විවිධ අංශ යටතේ වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. ඔව්. බද්දා ඒ ප්‍රශ්නයට මම ප්‍රවිෂ්ඨ වෙන කලින් තව පුංචි කාරණාවක් මතක් කරන්න ඕන. ඒ තමයි බෞද්ධ කලාවේ තියෙනවා රසය. ඒ කියන්නේ අපි කතා කරන්නේ නතේ කාමයන් චිත්‍රාන් ලෝකේ සංකපරාගෝ පුරිසස්සකාම. නැත කාමයක් රාගයක් බෞද්ධ කලාව තුළ ඒ කලාවේ තියෙන්නේ අපේ සිත් තුළයි. එතකොට බෞද්ධ කලාව සහ සාමාන්‍ය කලාව අතර අපි වෙනස දකින්න පුළුවන්. ඉතින් ওই බෞද්ධ කලාව වර්ගීකරණය කරන්න ඉස්සෙල්ලා මම චුට්ටක් කැමති අපේ සාමාන්‍ය කලාවෙත් වර්ගීකරණයක් තියෙනවා. ඔව්. ඒ තමයි ප්‍රාකෘත කලාව, ඒ අතරම ගැමි කලාව, එස්කම ලලිත කලාව, ඒකම ජනප්‍රිය කලාව. අපි ප්‍රාකෘත කලාව ලෙස අපි අර්ථකථනය කරන්නේ දැන් ඔබතුමා මතක් කළා අපි මුල් නිසා ශිෂ්ට සම්පන්න වෙන වේගින අවස්ථාවේදී අපි තුල නිර්මාණය වෙච්ච කලාකෘති.
අපි ගැමි කලාව ලෙස කතා කරන්නේ අපි මේ ගැමි සමාජයෙන් මූලික වෙච්ච ඒ වගේම අර ආත්මය හා සැබැඳි නමුත් අඩුවෙන් බැඳිච්ච මට සිල්ට බවින් අඩු දෙයක්. ඒවට සීමාවන් තියෙනවා. නවීකරණය වෙන්න අයින් වුණු. විශේෂයෙන්ම අපි කතා කරනවා ඔය ජන කවි තියෙනවා. අපි ජන කවි සාහිත්‍යයක් තියෙනවා. අපේ සොකරි තියෙනවා. නාටකම් තියෙනවා. ඒවට යම්කිසි සීමාවන් යනවා. ඊසා අපි කියන එකට කැමි කලාව. නමුත් අපි කතා කරන ලලිත කලාව කියලා කතා කරනවා. ලලිත කලාව තුළ තමයි වැඩිපුරම අර මට සිල්ට බවින් යුක්ත තමුන්ට දහස් ආකාරයට ඒක විහිදුවන්න පුළුවන්. ඒ වගේම මිනිසාගේ ආත්මය හා බැඳුණු චින්තනීය හැකියාවක් ඇති කලාව අපි කතා කරන්නේ ලලිත කලාවක් හැටියට. නමුත් එයාට සම්බන්ධය මත දකින්න හැටියට බෞද්ධ කලාව වර්ගීකරණය කරනවා නම් අපි කතා කරන්නේ බුද්ධ ප්‍රතිමා කලාව, බෞද්ධ චිත්‍ර කලාව, බෞද්ධ ස්තූප කලාව, බෞද්ධ කැටයම් කලාව සහ හැබැයි වර්තමානයේට නර්තනයටත් බෞද්ධ ආගම එකතු වෙලා තියෙනවා. ඒ ඔස්සේ අදුරුතුමනි මේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය පවා නේද? අනිවාර්යයෙන්. බෞද්ධ නාට්‍ය කලාවක් අපි අතරවත්. බෞද්ධ සිනමාවක් එනවා මේ වෙනකොට නේද? ඔව් තියෙනවා. විශේෂයෙන්ම අර අපේ ගද්‍ය සාහිත්‍ය, පද්‍ය සාහිත්‍ය සකස් වෙන්නේ බුද්ධ ආගම මූලික කරගෙන. පෙදින් බුදු සිරිත, බසින්වත් සිරිත. ඒ වගේම අපි දන්නවා ඔය පුංචි අටකතා සාහිත්‍ය. සියල්ලම සකස් වෙන්නේ අපි බුද්ධ ආගම මූලික කරගෙන. බුදුහාමුදුරුව පවා දේශනා කළ අර මේ සූර්ය වච්චසා පිළිබඳ නේද මේ ඒ භික්ෂුන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් පරාජික පාළි චුල්ලෝක පාළිදී කතා කරනවා භික්ෂුන් වහන්සේට මේක තහනම් වුණාද කියලා. ගීතේ හැඬීමක් කියලා නේද? හැඬීමක් කියලා. හැබැයි ගීත හැඬීමක් වුණාට අනිත් පැත්තෙන් විශේෂයෙන්ම සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්ත සූත්‍රයේදී ගාමිණී කියන පුද්ගලයා බුදුහාමරෙන් අහනවා වේදිකාව තුල රංගනාය මිනිසුන්ව හිනාවට ලක්කන අය සත්‍ය හෝ බොරුවෙන් ඇයි මේ අය පහස් කියන අපායට යනවද කියලා. බුදුහාමර කියන අපායට යනවා. නමුත් සත්‍ය වේදිකාවට ගේන සත්‍ය හාස්‍යයට ලක්කන කලාකරුවා කවදාකවත් අපායට යන්නේ නැහැ කියලා. ඒ වගේම අපි දන්නවා පංචසිකේ වීණා වාදනය. බුදුහාමුදුරුවෝ අගය කරනවා. හැබැයි ඒ කරන්නේ තමුගේ පෙම්වතියට ගායන වාදනයක්. ඒක හැබැයි තින් රාගයේ යුක්තයි. නමුත් ඒ වාගාලාපයට වඩා බුදුහාමුදුරුවෝ අගය කරන්නේ ඒ අර්ථ රසය සහ ශබ්ද රසය මනාලෙස බැඳුණු දෙයට. ඒ වගේම බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම ආනන්ද කුමාරස්වාමී විසිවකින්න පොතේ බුදුහාමුදුරුවෝ සෞන්දර්ය විරෝධියෙක් ලෙස ප්‍රකාශ කළත් එහෙම වෙන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ සෞන්දර්යයට අනුවන පුද්ගලයෙක්. නම් අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම භික්ෂුණීන් වහන්සේලාට ඔය කාන්තා රූප, මිථුන රූප තහනම් කළා. නමුත් එහෙම කළා කියලා මුළු සමස්ත සමාජයටම බුදුහාමුදුරුවෝ එහෙම කළේ නෑ. කලාව රස විඳින්න අවස්ථාව ලබා දුන්නා. ඒක අගය කළා. රිද්මයක් සහිත මූර්ති කැටයම් මේ ආකාරයෙන් මිනිස්සුන්ට ජීවිතයට මඟ පෙන්වන මාර්ගෝපදේශ මහා මාර්ගෝපදේශ බවට පත් වෙන්නේ. ලය රිද්මය සහිත වචන සමුදායක් මිනිස්යාගේ ජීවිත ගමන හැඩ කරන්නට මේ තරම් ධර්මෝපදේශ සපයන්නේ මහා කලාකරුවෝ අපි අතර හිටිය නිසා ඉදිරිතුමනි. අතීතයේ කලාකරුවෝ බුද්ධාගමට සම්බන්ධයි. ඔවුන් මම ඉස්සරත් කතා කළා මේ කලාව කියන්නේ එක පැත්තකින් හැකියාවක්. දක්ෂතාවයක්. නමුත් අපි කතා කරන කලාව එහෙම දක්ෂතාවයක්මම නෙමෙයි. අර කලාව තුළට ආත්මීය අරගෙන පුළුවන් හැකියාව වෙන්න ඕනේ. අතීතයේ කලාකරුවාට හැකියාව තිබ්බා, අවබෝධය තිබ්බා, බුදු බණ, බුද්ධ දේශනා මේවා කොහොමද කලුගලට අරන් ඉන්නේ කියන එක. ඕකට දැන් අපි අද සමාධි බුද්ධ ප්‍රතිමාව, අවකන බුද්ධ ප්‍රතිමාව, ගල්ුව දකිනවා. නමුත් එයින් ඔබට ගිහිල්ලා අපි ඔය ගන්ධාර මතුරා බුද්ධ ප්‍රතිමා කලාව ගත්තොත් කියන්නේ ආරම්භය හොල බැලුවොත් එහෙම ඒ අයට අවබෝධයක් තිබෙන්නේ නැහැ. බුදුබණ බුදුහාමුදුරගේ රූප ස්වභාවය ඔය ලක්ෂණ සූත්‍රයේ කිනා කර බුදුන් දෙසිස්ම පුරුෂ ලක්ෂණ කෙසේද ඇතුළත් කරගන්න කියලා. ඒ අය කලේ බුදුහාමුදුරෝ නායකයෙක් ලෙස හිතාගෙන අර ආරෝධිය පරිණාය ලක්ෂණ රැවුල
ගිජු ලෙස සමාජය බලන ආකාරයෙන් නිර්මාණය කළා. පසු කාලේ හිටපු කලාකරුවෝ අර බුදු බණ තියෙනත් ඉගෙනගෙන ත්‍රිපිටකයේ තියෙන බුදුහාමුදුර ගැන කියලා තියෙන ආකාරය ගැන අවබෝධ කරගෙන බුද්ධත්වය සංකේතවත් කරන්න බැරි වුණත් බුදුහාමුදුරන්ගේ ගුණය රූප ස්වභාවය කලාවට එකතු කළා. හැබැයි ඒ තුලින් මම දකින්න දෙයි. මටත් දකින්න දෙයි තමයි බුදු පිළිමක් ළඟට ගියාන් පස්සේ මම අර වඳිනට වඩා මට දැනෙන දේ තමයි මම ආචාර්ය උපාධිය ගත්ත කෙනෙක්. උන්වහන්සේ කිසිම උපාධියක් ගත්තේ නැහැ. නමුත් උන්වහන්සේගේ මගේ රූපය තුල කවුරුහරි දැන් බල්ටා කිව්වොත් තමයි දන්නේ මම ආචාර්ය වසන්ත මෙන්ඩිස් කියලා. නමුත් බුද්ධ රූපේ දකිනකොට අපිට පේනවා මේ රූපය තුල වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැහැ කියන එක. අපිට දැන් සංනිවේදනය කරනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සීභව විහරණයන් අපිට ලබා දෙනවා. ඒ තුලින් අපිට පුළුවන් නම් මොහොතක් බුද්ධ ප්‍රතිමාවක් ළඟට ගිහිල්ලා මේ රූපයේ තියෙන ගුණය මම කොහොමද යන්නේ කියලා, ගන්නෙ කියලා. එහෙම වුණොත් අපි එකිනෙකාට තියෙන අර නොරුස්සුකම, වෛරය, ක්‍රෝධය කියඳලා අපිට අයින් කරන්න පුළුවන්. එක පැත්තෙන් නිර්වාණයට යනවා වගේම අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ බුද්ධ රූපය තුල අර සමාජිකව ජීවත් වීමට අවශ්‍ය ගුණයක් අපිට ලබා දෙනවා. මේ එක පැත්තක්. චිත්‍ර කලාව ගත්තත්, ස්තූප කලාව ගත්තත් අපිට ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. කලාව කොහොමද අපේ ජීවිතවලට මඟ පෙන්වන්නේ? අද අපි මේ කතා කරමින් ඉන්නේ ජීවන ගෙත්තම කොහොමද කලාවෙන් හැඩවෙන්නේ කියන එක ගැන. අපි දැන් මද විරාමයකට යමු. අද අපි කතා කරමින් ඉන්නේ කලාව සම්බන්ධව. ඇදුරුතුමනි, කලාව සම්බන්ධව කතා කරගෙන යද්දී මේ කලාව තිබුණට සහ පුද්ගලයෝ හිටියට කලාව රස විඳින කියන තැනට එන්නේ නැහැ මම නම් හිතන විදිහට. ඇත්තටම කලාව රස විඳින්න තරම් සුපහන් සිතක් මේ ප්‍රේක්ෂකයා හෝ රස විඳින්නා රසිකයා තුල ඇති කරගත යුතුමයි. අපි ඒකට කියන්නේ පරිකල්පන ඥානය කියලා. කලාකරුවෙක් දිනදී රස විඳින නම් රස විඳින තනත්තා සමාජය තුලත් ඒ පරිකල්පිත ඥානය තියෙන එක අවබෝධ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අපි අන්තපුර යුගයේ පොළොන්නරුවේ චිත්‍ර දකින්නකොට කියලා නෑ මොකද්ද සිදුවීම කියලා. ඒ තියන්නේ ඒ ඇඳපුදේ ඒ ලියපුදේ බලන එකනට දැනුණා. ඒ කියන්නේ ඕන් බුද්ධ ආගමත් එක්ක කලාවත් එක්ක හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනගාගත්ත ප්‍රත්තා. ඒ නිසා තමයි ඔවුන්ට හැකියාව තිබ්බේ. ඒ වගේම කලාවත් අපි හිතමු ලලිත කලාවට අරන් ගියත් එක තමයි. ඔවුන් ගැම් කලාවට ගියේ නෑ. ගියේ ලලිත කලාවට. ඒකේ මිසාට සංවේදනය කරන ආත්මීයට හුරු කරන යමක් දෙන්න උත්සාහ කළා. ඉසා කලාකරුවාටත් වගේම රසින චාතරත් හැකියාව තිබ්බා. ඒක මොකක්ද කියලා විඳගෙන යන්න. විශේෂයෙන්ම කලාව රස විඳින නම් ඔවුන්ට අවබෝධය තියෙන්න ඕනේ. අපි සමාජයෙන් මම මේ කියනවට සමහරවිට කාන්තාවක් සහ පුරුෂයෙක් යම්කිසි ඒ රූපේ විතරක් අරගෙන අපි සයනයක් තිබ්බොත් අපිට මෙවැනි මොන රූපයක්ද? අපි යන්නේ කාමයේ, රාගයේ සහ අනිත් පැත්තට. නමුත් ලංකාවේ ওই දකුණු පළාතේ චිත්‍රවල තියෙනවා තේලපත්ත ජාතකය. චිත්‍ර නිකලා තියෙනවා. විශේෂයෙන් කසාගල, මුල්කිරිගල ඔක්කොම චිත්‍රවල තියෙන්නේ ඔය තේලපත්ත ජාතකය නිර්මාණය කරලා තියෙනවා. ඒ තේලපත්ත ජාතකය නිර්මාණය කරන අවස්ථාවේදී දකින්න දේ තමයි කාන්තාවක් සහ පුරුෂයෙක් සායනියක් මත කාම සම්භෝගය දෙන අවස්ථාව නිරූපණය කරලා තියෙනවා. ඒ රූපේ දැක්කට අපිට චිත්තට හැඟෙන්නේ නැහැ. කාමී රාගය හැදෙන්නේ නැහැ අපිට. ඇති වෙන්නේ නැහැ. ඇයි? මේ ජාතක කතාවේ මූලිකම පරමාර්ථය හරය තමයි පස්කම් සැප වලට අධික ලෙස ගිජු වීම නිසා ඇතිවන ආදීනව කියා දෙන එක. එතකොට අපි ඒකත් එක්ක නිමේක නරඹන්නේ. අපි රස විඳින්නේ මේකත් එක්ක. නමුත් අත්‍තරම අතීතයේ කලාකරුවෝ ඕක දැනගෙන ඒ අනුව තමයි ඕක චිත්‍රණය කළේ. ඒකම රස විඳෙත් යනවා. ඒ වර්ණයක් රේඛාවකින් පවා සංයමයක් ඇති කලා තියෙනවා ඒක. නමුත් වර්තමානයේ මේ අපි සමාජ තුල ගත්තොත් එහෙම අද වර්තමාන සමාජය ගත්තොත් එහෙම මිනිසුන්ට ඔය කලාව රස විඳින්නේ කෙසේද කියන එක අවබෝධයක් නැහැ. ඔවුන් රස විඳින්නේ කාමය, රාගයෙන් යුක්තවයි. නමුත් අතීතයේ තමුන්ගේ ජීවිතයේ සංයමය හදාගන්නත්
ජීවිතය සකස් කර ගන්නටත් මේක මුලික කරගත්තා. ඒ එක්කම අපි දන්නවා දැන් දකුණු පළාතේ උතුරු පළාතේ දෙකේම තියෙනවා වෙස්සන්තර ජාතකය. ඔව්. ඉතින් දැන් අපි කවුරුත් දන්නවා අර ජූතක බමුණාට දාන්න ගිහිල්ලා ඔක්කොම දුන්නා කියලා. අපිට මෙතනින් පුරුදු කරන්නේ ජීවිතේ අපි දන් දීම කියන සංස්කෘතියයි. ඒතර අපි මූලික හරය වෙන්නේ මිනිසාට තව කෙනෙකුට උදව් උපකාර කරන්න ඕන කියන එකයි. මම මගේ පෞද්ගලික අත්දැකීම චීනේ ගිය වෙලාවේ අන්ධ මිනිස්සෙක් හිටියා පාරේ. මගේ චීනේ යාළුවෙක් එක්ක මම යන වෙලාවේ අනිත් මම පර්සයෙන් අරගෙන මේ යුවන් එකයි. කියන්නේ ලංකාවලු පැලවිස්සක්. මම දෙන්න ගියා. දෙන්න බදන්න එපා. මම කන්නේ ඉතින් අස් දෙක නෑ නේ මිනිස්සයාට. යකෝ නෑ. එයාට දෙන්න එපා. එයා කොහොම හරි එයාට ගැළපෙන රස්සාවක් හොයාගෙන එයා ජීවත් වෙන්න ඕන. නමුත් අපි හැමතිස්සෙම රූපහානි බැලුවත්, ගුවන් විදුලි බැලුවත්, අපේ හදවතවත් අපි ඉස්සෙම ගහන්නේ කෙනෙකුට උපකාර කරන්න. මම දකින්නේ ඇත්තට මේකට මූලිකම හේතු වෙන්නේ බුද්ධ ආගමේ ඉන්ටර්ප්‍රිටලම අපි මිනිස්සු වෙස්ටර්න් ජාතිය කියුවා. මල්ගල්පාව කතා කළා. ඒක චිත්‍රයටත් නැගුවා. අපි මිනිස්සු පුරුදු කරන්නේ දන් දීමේ සංස්කෘතිය. එතකොට ඒකත් එක්ක තමයි අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ. මම මේ ඉන්නේ කරගම්පිටි ප්‍රදේශයේ එහි තියෙනවා මේ කරගම්පිටි සුබෝධාරාම කියලා පාසල. මම දැන් වදත් ගිහිල්ලා ඇති තැනට. ඔව්. ඉතින් තියෙනවා මේ ඒක විතරයි තියෙන්නේ මේ නිමි කියලා ජාතකයක්. ඒක පාසලේ විතරම නිමි ජාතකය කියලා චිත්‍රයට නගලා තියෙන්නේ. මේකේ ජාතක කතාවේ තියෙන්නේ රජතුමා දුප්පත්කම් නැති කරන්නට මිනිසුන්ට භාණ්ඩගාර විවෘත කරනවා. මේ රජතුමා හිතන්නේ දුප්පත්කම නැති කරන්න පුළුවන් භාණ්ඩගාර දුන්නට පස්සේ කියලා. නමුත් දුප්පත්කම නැති වෙන්නේ නැහැ. දුප්පතුතා වර්ධනය වෙනවා. පස්සේ රජතුමා තීරණය කරනවා ලංකාවේ ලෝකයේ දුප්පත්කම නැති කරන්න නම් මිනිසුන්ට සීලය පුරුදු කරන්න ඕන කියලා. ඒක සීලය කියලා කියන්නේ මේ හතර පොයට සිල් අරගෙන උරමාවක් දාගෙන බණ බණ අහන එක නෙමෙයි. කයයි වචනයයි සංවර කරගන්න එකයි. එතකොට කයෙන් සිදුවෙන්නේ මොනවද? වචනේ සිදුවෙන්නේ මොකක්ද? පුරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. එතකොට කයින් සිද්ධ වෙනවා ප්‍රාණඝාතේ, අදත්තා දානිය කරනවා අපි. ඒත් ওই දෙක වලක් ගත්තාම අපිට ජාතක කතාවෙන් කියලා දෙන්නේ රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් කියන එක අපිට සංනිවේදනය කරනවා. බලන්න එතකොට ওই සංස්කෘතියෙන් ගත්තොත් එහෙම අපිට සමාජ තුළට අරයි යන්නේ හොඳ පණවිඩයක් නේ රස වින්දනයක් නේද? එතකොට අපිට ඉස්සර කාලේ මම අහලා තියෙනවා. මිනිස්සු කෙනෙක් දුන්නාම ගන්න යන්නේ නැහැ. දුන්න ඵලයට. ඒ ගන්න යන්නේ නැතිම කෙනෙක් තමයි ගන්න යන්න ඕන. අර තියෙන අය ගන්න යන්නේ නැහැ. නමුත් අද වර්තමාන සමාජයේ කොට බත්‍රා සමාවෙන් අපිට මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ කාමී විතරක් තමුන් කරගෙන බොහෝ මිනිස්සු බලාපොරොත්තු වෙනවා රජයෙන් කවුරු වෙන කෙනෙක් තමුන්ගේ අනිත් ඔක්කොම ටික ඉෂ්ට කරાવી කියලා. නේද? ඒ තරමට අපි මතට කලාවෙන් මම හිතන්නේ ඈත් වෙලක් තියෙනවා. ඒකම කලාවෙන් අයිදී අපිට ඉෂ්ට වෙන්නේත් නැහැ කියලා මට දැනෙනවා. මම තව එක කියනවා නම් අපි ජීවිත වංගියා බුලස්කින පැත්තේ චිත්‍ර අධ්‍යයනය කරන්නට. ඊ අධ්‍යයනය කරන්න ගියලාවේ ඒ පාන්සලේ තියෙන පැරණි චිත්‍ර. ඒ වගේම පාන්සලේ ඇඳලා තියෙනවා අලුත් චිත්‍ර තැනලා තියෙනවා. පැරණි චිත්‍රවල ඇත්තටම හරි දක්ෂ තියෙනවා කලාකරුවා තමන්ගේ ඉඩ පරිශ්‍රය භාවිත කරලා තියෙන ආකාරය. ඒකම ජාතක කතාව කොයිතරම් දුරට දීලා තියෙනවද කියන එක. ජීවිත පරිඥාණයෙන් එතුමාලා පරිඥාන දාලා තියෙනවා. එතකොට ඒ කලාකරුවාට කිව්වේ නෑ මේ කොටසේ මේක අඳින්න මේ කොටසේ මේක අඳින්න කිව්වේ නෑ. ඔහු තමයි තින්කවණී කරගත්තේ. ඒ පාන්සලේම ඇඳලා තියෙනවා තව අලුත් චිත්‍රයක්. හිස් අවකාශයක් ගොඩාක් වැඩි. එකම රූපයකට දාලා තියෙනවා. මට දැනුනේ මේ වර්තමාන එක්කෙනා දක්ෂයි හැකියාව තියෙනවා. නමුත් පරිකල්පිත ඥානයකින්දී ඔහුට නෑ අර දේ දෙන්න. නමුත් අතීතයේ මිනිස්සු අපිට වඩා ඉතාමත් දියුණුවී බුද්ධිමත් දෙන්න ඕනේ දේ දැනගෙන හිටියා. මිනිස්සුන්ට ගන්න පුළුවන් විදිහට ඒක ලබා දුන්නා. පොදු සමාජයේ ජීවත් වන පොදු මිනිසා තුළ ස්වභාවයෙන්ම ඇති වෙනවා මේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, නපුරුකම මේ සියල්ල ස්වභාවයෙන්ම ඇති වෙනවා. මෙන්න මේ කෙලෙස් රෝගවලට මහෞෂධයක් කියලා හිතනවා මට මෙන්න මේ කලාව. ප්‍රවේශ ගන්නම් බද්රා මේ කොසල් රජතුමා වරක් බුදුහාමුදුරෙන් ආනවා ඔබතුමාගේ බෝවහන්සේ සහ සංඝ සමාජයේ භික්ෂුන් වහන්සේලා දවස් එක වේලාවේ
බලදන්නේ. වළඳන්නේ. ඔව්. නමුත් ඔබ වහන්සේලාගේ රූපය මුහුණ හරි ප්‍රසන්නයි, හරි ලස්සනයි. අපි තුන් වේලම හොඳට කනවා බොනවා අපිට හිමයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි අතීතයේ මෙනෙහි කරලා අපි දුක් විඳින්නේ නැහැ. අපි නොපෙනෙච්ච අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගෙන සිහින මාලිගා හදාගෙන අපි ඒ තුල ජීවත් වෙන්නේ නැහැ. අපි වර්තමානයේ ලැබෙන දේ අරගෙන අපි තෘප්තිමත් අපි ජීවත් වෙනවා. ඒ නිසා අපි ප්‍රසන්නව ජීවත් වෙනවා කියලා. ඇත්තටම භද්‍රා අපි වර්තමානයේ ගත්තොත් අපි මිනිස්සු ඔයකින්ද තමයි කරන්නේ. අපිට මේ භවයේ ලැබිලා තියෙන්නේ කාටවත් හිරිහැරයක් කරදරයක් නොකර අපිට ලැබෙන දේ කළමනාකරණය කරන අපි ජීවත් වෙන්න. අපිට වෛරය ක්‍රෝධය ඇති වෙන්නේ උතර නේද? අපි වර්තමානයේ ජීවත් වෙන්නේ නැහැ අපි. ඔව්. අපි අනාගතය ගැන සිහිනමවන්න ගිහිල්ලා අපි ලෝකවල යන්න ගිහිල්ලා අරයා මේ දේ ගනීද? අරයා මේ දේ උදා ගනීද? අරයාට ඒ ලැබෙයිද කියලා අපි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානෙ කියලා අපිට තියෙනවා. එහෙමනම් ඕක මේ సంతානෙ නැති කරන්න අපිට එක පැත්තකින් ප්‍රතිමා කලාවක් තියෙනවා, ස්තූප කලාවක් තියෙනවා, චිත්‍ර කලාවක් අපිට ආදර්ශයට ගන්න පුළුවන්. ඇදුරුතුමනි මේ දැන් අපි වුණත් අසරණ වෙලා උකටලී වෙලා බතුත් නොකා ඇඳට නැගීලා වැද හොනා කල මතක් වෙන්නේ මේ ඇත්තටම මේ ශ්‍රද්ධාව නෙමෙයි. ඔව්. භක්තිය. අපි නොපෙනෙන බල විශ්වාසයක් කරේ. කියන්නේ අපිට වඩා බලවත් විශ්වාසයක් කරේ අපි නැඹුරු වෙනවා. ඔව්. හැබැයි ඒක බුද්ධාගමේ ලක්ෂණයක් නෙමෙයි. ඒකට තමයි කලාව හරියට යොදා ගන්න ඕනේ. ඔව්. අපි භක්තිය කියන්නේ මොඩකමක්. අපි කියන්නේ අපි බුදුහාම නැති කළෙත් ව්‍යාකපති සූත්‍රයේදී දේශනා කළෙත් ඕකමයි. අපි ඇයි වර්තමානයේ ජීවත් වෙන්නේ නැතුව අපි නිතරම අනාගතේ ජීවත් වෙන්නේ කියලා. හොඳම උදාහරණය තමයි මම ඉස්ලා කිව්වා වගේ අර තේලපච්ච ජාතකේ පුළුවන් නම් බුදුහාමට මම ආර්දනා කරනවා කසාගල පැත්ත කියලා බලන්න කියලා. කාන්තා ස්වභාවය මිනිසුන්ගේ චිත්ත ස්වභාවය මනවින් නිරූපණය කරනවා භද්‍රා. කෙලස් කින්නේ කොහොමද කියලා. ඒ ජාතක කතාවේ කියන ආකාරයට රයිතුමාට ශාස්ත්‍රකාරයෙක් කියනවා, ශාස්ත්‍ර බණ නක්ෂත්‍රකාරයෙක් කියනවා, අහවල් ප්‍රදේශයේ ඔබට රජකම තියෙනවා. යොදුන් ගානක් යන්න ඕන. හැබැයි යනකොට මෙන්න මේ ස්ථාන පහක් හම්බෙනවා. කාන්තාව ඒ තැන්වල ඉන්නේ. ඒ කාන්තා ස්වභාවය තමයි ලස්සනට කතා කරනවා. ලස්සනට රඟ දක්වනවා. ඔබ හොඳ සතපනවා. බහුව වෙන්න එපා. එතනින් පාසලා යන්න. නමුත් අපි ළඟ කෙලෙස් තියෙන නිසා, අපි ළඟ රාගය තියෙන නිසා, අපි ළඟ කාමී තියෙන නිසා මුල් වලට එර හවු වෙනවා. ඊළඟ අනිත් හතර නාමක් තියෙනවා. අර නක්ෂත්‍රකරුවා කිව්වා නේද? මෙහෙම කෙනෙක් හම්බෙයි කියලා. අනිත් පැත්තෙන් එයා පිළිගන්නේ නැහැ. අර කාන්තාවත් එක්ක ගිහිල්ලා කණ්ඩ බොන කියලා යන්නේ අවසානයේදී කාන්තාව අරුව මරාගෙන කනවා. එක පැත්තකින් එද මේ ඔතේපචාරකින් තවත් අර්ථකථනය කරනවා මිනිස් සිත කියනදී. එතරම් වෙනස් වෙනසුලි. ඒ කලාව තුල චිත්‍ර කලාව තුල ගණන් තියෙද්දී මොකද අපේ සිත කොයිතරම් අපි ශක්තිමත් කරන්න උත්සාහ කළත් භද්‍රා අපේ හිත ගැහෙනවා. දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් ගැසෙන ආකාරයට අපේ සිත ගැහෙනවා. ඒ වගේ තමයි අර පිරිමියක් ගැහෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට පෙන්වු කරනවා කාන්තාවගේ චිත්ත ස්වභාවය කොහොමද කියලා. හරි ලස්සනට වොම හිටියත් වර්ග ඇය බොහෝ කාන්තාව තාම යක්ෂණීයක ස්වරූපයකින් ඉන්න පුළුවන් අවස්ථාවක් අපිට නිරූපණය කරනවා. අවසානයේදී මේ රාජ්‍යමතයේ ගිය හැමෝම මරාගෙන කෑවා. ඒ තමයි චිත්ත ස්වරූපේ. ඇත්තටම අදත් අපි සමාජයේ අපිට හොඳ පණිවිඩයක් තියෙනවා. අදත් අපි සමාජයේ සමහර මිනිස්සු අපින් එහෙම දේවල් වෙන්නේ නැද්ද? විශේෂයෙන්ම අතීතයේදී මිනිස්සු ගිහි විහාරස්ථානයට. ඒකම අපි කතා කරන්නේ භද්‍රා පරාභව සූත්‍රයේදී මංගල සූත්‍රයේ වැඩිපුර කතා කරන්නේ ස්ත්‍රීන් කෙරේ ලොල් වීම. සිංහල සූත්‍රයේ තන ලොල් වීම පරාභවට හේතුවක් කියලා. සිතේ මේ කෙලෙස් ස්වභාවය. නමුත් ඔය ගිනිවැල්ල කතුල ගිනිවැල්ලකට පාසලේ ඒ වගේම කතුල පූර්වාරාම පාසලේ තියෙනවා පුරුෂයන් කෙරේ ලොල් වීම අපාගත වීමට හේතුවක් කියන එක. බලන්න චිත්‍ර ශිල්පියා කොයිතරම් පරිකල්ප ඥාන යුක්තද කියන එක.
නේද? එදා කාන්තාව මොකද පෘතුගීසි ලන්තේ සිටපු පාපකගේ ස්වභාවයෙන්ම මිනිස්සු අර වෙනත් කොට ආශාවක් ගන්න පුළුවන්. නමුත් කලාකරුවා ඒක දැක්කා බෞද්ධ සංකල්ප උපයෝගී කරගෙන කිව්වා ඉදේ කරන්න එපා කියලා. ඊ වගේම එතෙන්දි දේශනා කරනවා අස්වැයන්ව යොදා ගන්නට එපා අපාගත වෙනවා කියලා. බාන්න සත්ව හිංසාව. එතකොට කලාකරුවා සමාජයේ තියෙන දුර්වලතයන් හොඳට අවබෝධ කරගෙන ඒකට දෙන්න පුළුවන් බෞද්ධ ලක්ෂණ චිත්‍රය තුළින් කලාව තුළින් ලස්සනට ප්‍රතිනිර්මාණය කළා. ඒ තුළින් කලාකරුවා උත්සාහ කළේ තවදුරටත් මිනිසා බෞද්ධයා බුද්ධාගම තුළ රඳව ගන්න වගේම බෞද්ධ ගුණධර්ම තුළ ජනතාව රඳව ගන්න. ඇත්තටම අපි කතා කරන ආකාරයට අපි වර්තමානට වඩා අතීතයේ කලාව සුන්දරයි වගේ බුද්ධාගම මිනිස්සු වටනවා කියලා කියන්නේ මෙන්න මේ කලාව ජන විඥාණයට මිනිස්සුගේ සිතුම් පැතුම් වලට ගැලපෙන ආකාරයට යොදපු නිසා. අද අපි කතා කරමින් ඉන්නේ කලාව ජීවිතයත් සමග සම්බන්ධ වෙන ආකාරය. කෙලස් රෝගයන්ට කලාව මහා ඖෂධයක් කියන එක තමයි අපි අදෘතුමා පැහැදිලි කර දුන්නේ. ඉතින් අපි සූදානම් යලිත් මද විරාමයක් කරගන්නට. අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ දිදුල රූපවාහිනී නාලිකාවේ ජීවන ගෙත්තම වැඩසටහනත් එක්ක. අපි කතා කරමින් ඉන්නේ කලාව සම්බන්ධයෙන්. කලාව සම්බන්ධව කතා කරන්න බොහෝ කරුණු කාරණා අනන්තයි අප්‍රමාණයි. තැලලිහිණි සංදේශකතුවර සිරි රාහුල හාමුදුරුවෝ පවසනවා ලකුණින් සපිරි පිළිමය දැක සමාධී වැඳගත් මිතුර තුන් සිත කර සමාධී. ඒ ගුත්තිල මුස්ලිලගේ වීණාවාදය අහන්න එනකොට මින්රාල උද්ගම් වෙලට රැස්සෝ කියලා කියනවා. විශේෂයෙන්ම ගුත්තිල ආචාර්යවරයාගේ වීණාවාදනය අහන්න මුදිට මාළු පවා ගංගලට රැස් වුණා කියලා කියනවා. එයාගේම අශ්වයෝ අර අශ්වයන් විතර ඉන්න බෑ එක තැන. සෙන් සිටියෝ සිටි මතිනේ. මති. ඔව්. කේසර ගහන්න නැතුව කකුල් ගහන්න නැතුව ඒක අහගෙන හිටියා කියලා කියනවා. ඒ වගේම අහසේ කුරුල්ලෝ පියාපත් විදාගෙන ආසන පනවාගෙන හිටියා කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා කලාවක් විඳින්න නැත්නම් කලා රසාස්වාද දෙන්නේ නැත්නම් ඔහු ත්‍රිසනට වඩා අන්තයි කියලා. ඒකෙන් කියන්නේ ත්‍රිසනටත් කලාවක් තියෙනවා කියන එක. ඒකම අපි දන්නවා නේද බද්දා ලංකාවේ ගොඩක් උත්සව තියෙනවා. ඒ උත්සව එනවලාවේ පෙරහැර වලට ලස්සනට පෙරහැර යන්නේ කවුද? අලියතු. ඊටාම සමහර අවස්ථාවලදී අලියෝ පාරසකස් කරන යනවා. ඒ උන්ට ඒ සත්තුන්ට කලාව පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් හැඟීමක් තියෙනවා. අනිකස මම අහලා තියෙනවා මේ දැන් අර පෙරහැර කරඬුව වඩම්මවන ඇතා කොච්චර සංයමයකින් තමන්ගේ ඒ බුද්ධ ගෞරවය පෙරදරි වෙනවද කියන එක මේ පෙරහැර කියන එක අපේ සංස්කෘතියට බද්ධ වෙන්නේ බෞද්ධ දර්ශනයෙන් නෙමෙයිනේ බෞද්ධ සාහිත්‍යයත් සමගනේ. එතකොට මෙතනදී මේ ඇතා කොච්චර සංයමයක් සමාධිගත වෙනවද කියන්නේ කරඬුව තිබ්බට පස්සේ තමන්ගේ ශරීරයෙන් පාවඩේ එලනකම් කකුල ඔසවාගෙන ඉන්න කතාවක් මම අහලා තියෙනවා. මම අහලා තියෙනවා මේ උන්වර රාජයතා ඒ කරඬුවේ මදපටි ගැලවිලා ඔව් සතා අඩියක් ඉස්සරහට තියන්නේ යන්නේ කිව්වා. පස්සේ හොයලා බලනකොට දැක්කේ පටිය ගැලවිලා. ඒ තරමට ඔහු කලාවට සංවේදී. ඒ තිරිසන් සත්තු නේද සර්? එතකොට මිනිසා කොහොම වෙන්න ඕනද? හැබැයි ඉතින් අපි කලාව විනාශ කරනවා මිසක් කලාව රස විඳිනේ කරන්නේ නැහැ බද්දා. හැබැයි කලාව කියන දේ කොටස් දෙකක් තියෙනවා අපි දන්නවා. නිර්මාණාත්මක සෞන්දර්ය, නිර්මාණාත්මක කලාව සහ ස්වභාවික කලාව කියන එක. අපි නිර්මාණාත්මක කලාව කියන්නේ මිනිසාගේ මෙදිහත් වීමෙන් කරනවද ගද්‍ය, පද්‍ය, නාට්‍ය, රංගුම් සියලුම දෙයට. අපි මිනිසාගේ මෙදිහත් වීමකින් තොරව කලාව තියෙනවා. ඒ කියන්නේ ගංගා ඇලදුල ඒවත් අපිට සෞන්දර්ය සපේන තැන්. අපි මිනිස්සු විනාශ කරන්නේ නැද්ද ඒ තැන් වල ගිහිල්ලා? ඇයි අපිට බෝඩ් ගහලා තින්නේ මේ ගංගා වස්වල මේ තැන් වල බෝතල් දාන්න එපා, පොලිතින් දාන්න එපා කියලා? නේද? ඒ අපි පරිසරේ නැත්තම් අපි කලාවට අපි එහෙම කැමැත්තක් නැති නිසානේ. බලන්න සීගිරි චිත්‍රවල ලෝකේ අපි කතා කරන හොඳ ලලිත කලාවක් තියෙන්නේ. මිනිස්සුන්ට හොඳ පරිකල්ප ඥානයක් දෙන තරම්. ඒක කී දිනෙක ගහන්න එපා කියලා තියෙද්දි අපි මිනිස්සු කී දිනෙක කුටු ගිලියලවල තියෙනවද? මම දන්නේ සංවේදී නොවන නිසාද කලාව ගැන හැඟීමක් නැතිද? මට දැනෙන්නේ කලාව ගැන හැඟීමක් නැතිද කියලා. අපි ලංකාවේ තියෙන කලාකෘති නරඹන්න යන්නේ. අපි රසින් දින්න යන්නේ. මේක ලස්සනයි. මේක පාට හොඳයි. මේක මෙහෙම වුණා කියලා එනවා මිසක්
මේකේ තියෙන අර්ථය කුමක්ද කියලා අපි යන්නේ නැහැ. මම මතකයි පුංචි කාලේ අපි අම්මෝ එක්කෙනා අපි බුදුගෙට ගිහලා අපිට අපායෙ පෙන්නනවා. මේ වැඩේ කළොත් ඕලොත් අපායට යනවා. ඕල මේකට යනවා. අපිට පෙන්නනවා අම්මා දිව්‍ය ලෝකේ තියෙනවා. ඕගොල්ලෝ හොඳ වැඩ කරන්න ඕනේ කියලා. ඒ තුලින් අපිට දෙමව්පිය ඇතිකලේ සංයමයක් ඒ වගේම කලාවෙන් අපිට විඥානයක් ලබා දුන්නේ, රස විඳිනයක් ලබා දුන්නේ. අද අපි පාසල ගිහිල්ලා මම දැකලා නෑ කවුද බොහෝ දිනක් අද ඒ චිත්‍රපටය නරඹන්න යනවා. ඒ තරඟකාරී ආර්ථික රටාව මතස පන්සල් යන්නවත් දෙමව්පියන්ට අවස්ථාවක් නැති තරම්. ඔව්. ගියත් මල් පූජා කළා, දී කළා, ආවෙන්ට. නමුත් ඇත්තටම බද්දා පාසලේ හොඳ කලාකෘති තුනක් විතරම තියෙනවා. චෛත්‍යය තියෙනවා. අතින් බුදු පිළිමේ තියෙනවා. බුදු ගේ තියෙනවා. ඇත්තටම වඳිනකොට වඩේම බුද්ධ ධර්මයේ තියෙන අපි තුළ ওই භක්තිය නෙමෙයිනේ. ශ්‍රද්ධාව පැහැදිලි නැති කරන් තියෙන. ඔය කලාකෘති තුල හදාගත්තාම අපි තුළ තිරසනන්ට වඩා අපි ඉරට යන්න ඕනේ නේද? මිනිසා කියන්නේ මනස උස්සුවාර්ථයෙන් නෙමෙයි. දුණු කළ හැකි මනසක් තියෙන නිසා මිනිසා කියලා කියන්නේ. එතකොට මම දකින්නේ බද්දා කලාව රසින්න පුළුවන් මිනිසාට නෙමෙයි. දුණු කළ හැකි මනසක් තියෙන මිනිසාට පමණයි. එහෙම නැත්තම් අපිට ඕක රසින්න ඕන නම් අපි මිනිස්සු මීට වඩා අපි සංවේදී වෙන්න ඕන. අපි මීට වඩා මිනිස්සුන්ට ලං වෙන්න ඕන. මීට වඩා අපි ජීවිතේ හොරමැරකම් දූෂණ වංචා අපි කෙලෙස් වලින් ඈත් වෙන්න ඕන. නමුත් අපි කිසි දෙයක් රසින්නේ නැහැ. නමුත් තිරසන් සතු සමහර විට මීට වඩා ලස්සනට ඒක රස විඳින්න පුළුවන්. උන්ට හැකියාව අවස්ථාව තිබෙනවා නම්. අපි ඊට වඩා වෙනස්. සිරිත් මල්දම කතුවරයා මෙන්න මෙහෙම කියන්නේ. වැඩක නොයදූ සිත නරක අතටම පෙරලෙත. කිමකවන යහපත වැඩක එබැවින් යොදනු තම සිත. හරවත් වැඩක නොයදෙන අවස්ථා නැතුවාම නොවේ. අන්නේ වෙලාව කලාව ආශ්‍රයෙන් කලාව පරිශීලනයට යොමු වෙනවා නම් මේ තරම් අපරාධ මේ තරම් ව්‍යාධීන් සිද්ධ නොවෙනවා යයි මම විශ්වාස පුළුවන්ද? ඔව් බද්දා. අපි වැඩපුර කරන්නේ ආශාවන් පසුපස හඹා යනවා. අපි යන්නේ මේ අවශ්‍යතාවයෙන් නෙමෙයි පෙළ ගැහෙන්නේ අපි. අපිට අවශ්‍යතාවයෙන් අපි පෙළ ගැහෙනවා නම් අපි සකස් වෙනවා නම් අපිට ආර්ථ තරගයක් අපිට ලෝක ආර්ථ තරගයක් තියෙන්න පුළුවන්. අපි අපේ තරගයක් නැහැ. මේකේ තියෙන්නේ අපි තරගයක් නෙන්නේ. මම ඔයාව කොහොමද හඹා යන්නේ? ඔයා කොහොමද මාව හඹා යන්නේ? නැත්නම් මේ අනිත් මිනිස්සු කොහොමද අරයව අලුපින්දර යන්නේ කියලා. ඕක තරගයක්. නමුත් අපි අවශ්‍යතාවයට පිළිමහැනව නම් ඊට වඩා හොඳට යන්න පුළුවන්. නමුත් ඕකට හොඳ උදාහරණ තියෙන තම කලාව තුළ තමයි අතීතයේ මිනිස්සු ගිය පන්සලට. පන්සල් සම්පතකම් පැවැත්තුවා. ඒකම තමයි බලන්න බද්දා හැම පන්සලකම ඔය කලාව අංග එකතු කරලා ලස්සන්ට ඒක මිනිස්සුන් රස විඳින ආකාරයට සකස් කරගත්තා තිබ්බා. තමට ඔයගලන්ට තමයි බලන්න බැරි වෙන්න පුළුවන්. ඔය තිවංක පිළිමගේ ඒ බලන්නේ ඒ රූපේ විතරයි. නමුත් ඒක වහලා තින්නේ චිත්‍ර තිබිච්ච ප්‍රදක්ෂිනාපතිය වහලා තින්නේ. ඒක බලනකොට තියෙනවා මේකේ ඒ කාලේ කොයිතරම් හොර චිත්‍ර නරඹන්න මිනිස්සුන් තියෙන්නේ නැද්ද කියලා. මිනිස්සු රස විඳින්නේ ලබාගෙන ආවි පාසලට. ඒකෙම බෞද්ධ සාහිත්‍යයේ කියවේ පාසල තුල. ඊතර මිනිස්සු ලැබින හුරුව තමුන් ලැබෙන දැනුම එතකොට අපිට න්‍යායසම යනවා නේද මේ පැත්තට අපි ආර්ථ තරඟයට යනවා කියලා මිනිස්සු හඹාගෙන යනවා කියලා අපිට මනුස්සකම ඈත් කරන්න බෑ. අපි සියල්ල ජීවත් වෙන්න ඕනේ මනුස්සකමත් එක්ක. සමාජ තුළ අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒකට කලාවෙන් ලැබෙන දායකත්වය මට විස්තර කරන්න අමාරුයි. මම මේ වර්ධවා කියන තැන එපා. අපි ලෝකයේ හැම කෙනෙක්ම විරහ ගීතම අහනවා. මං අහලා තියෙනවා අර රුචිරාණනි මා මරන්න එකපාර මා මරන්න කියලා. මම හිතන්නේ ඔක තියෙන්නේ විරහාවක් සම්බන්ධ එකක්. නමුත් මිල්ටන් පෙර මහත්මයා කියනවා සඳුන් ගස්සේ කෙටි සමන් ලතාවක මලපර වී යනවා. ඔබේ නමට පිටු මම තවමත් බැබලෙන වෙලාව කියනවා. ඇත්තටම කොයිතරම් ඒක ලයන්නේද ඒක? සංවේදීතේ වුණාම නරදී කියනට වඩා අපි වඩා වැදගත් වෙන්නේ තරගයට යනකන් මේ අද ආදරය කියන තරගය. අපි හැමතිස්සෙම අවශ්‍යතාවයට පෙළ ගැහෙනවා නම් ඒ අනුව අපිට තියෙනවා කලාව තුලත් ඒකට යනවා. එතකොට මේ අපි ඉස්ලාතා ක්‍රියාකාරට ඔය චෛත්‍ය තුල අපට අවසන් නිකුත් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දාත් තැන්පත් කරලා තියෙන එකේ. අපිත්
අයින් වෙලා යන්නට ඕන. ඒ වගේම අපි බුදුහාමරන්ගේ ධාතු තැන්පත් කරන්න පුළුවන් බුදුහාම දේශනා කළේ හැමෝගෙම නෙමෙයි. බුදු පසේ බුදු මහරහතන් චක්‍රවර්ති කියන හතරක් විතරයි වෙන්නේ. තූපහාර පුත්කලෙ වෙන්නේ. එතකොට අපි එහෙම වෙන්නේ නැහැ. නමුත් අපිට බැරිද රහත් වෙන්න? අපිට කටයුතු කරන්න බැරිද? නේද? කලාව තුළ එහෙම හිතීම තුළ අපිට සිද්ධ වෙන්නේ අනිත්‍යකා පරයන් නෙවෙයිද? ආර්ථික තර්කයක නෙවෙයිද? මට නම් දැනෙන්නේ බද්දා අපි ඇත්තටම ලැබෙන දෙයට වඩා අපි නොලැබෙන දේ ගැන කල්පනා කරගෙන යනවා. ලැබෙන දෙයට වඩා අපි 10ක් විතර හිතාගෙන අපි ආර්ථික සකස් කර ගන්නවා. පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය සහ චර්යාමය වර්ධනයකට මේ කලාව උපයෝගී කර ගැනීම මහත්ම වැඩදායි කියලා මම විශ්වාස කරනවා. ඔව්. අපි පරුෂයකට කියන්නේ මොකද්ද? අම්ස් දෙයකට නොබියව මුණ දීමේ හැකියාව. පරුෂය කියන එකට එක පැත්තෙන් රූපය අදාළයි. නමුත් බොහෝ විට රූපෙ නෙමෙයි අදාළ වෙන්නේ. අපි කොහොමද ෆේස් අපි මුණ දෙන්නේ කොහොමද ඒකට? නේද? එතකොට අපිට සමහර අවස්ථාවලදී අපි දන්නවා කෙනෙක් මුණ දෙවන්නේ අපි දිහා. එක්ක ඔහොමට වැරද්දක් කරලා නැත්තම් මම මොහොත වැරද්දක් කරලා. අපිට කෙනෙකුට බලන්න පුළුවන් නම් නල්ල දිහා බලන් කතා කරන්න පුළුවන් නම් අපිට මුණ දිහා බලන් කතා කරන්න පුළුවන් නම් හොඳ පරුෂයා. නේ? එහෙම වෙන්න නම් අපි අව්‍යාජ වෙන්න ඕන. අපි සරල වෙන්න ඕන. සරල දීප්තවල තියෙන්න ඕන. අපි අනුන්ගේ ණයට අරගෙන ජීවත් වෙන්න අපි හොරබොල් නොකර කෙනෙක් වෙන්න ඕන. ඇත්තටම පෞද්ගල මගේ ජීවිත මං එහෙම යනවාමද අපිට කලාව තුළ ඒ බන්තක් නැද්ද? බලන්න බුද්ධ රූපය ගත්තාම උනා බුද්ධ රූපය තුළ කොටසක් එළියේ. නේද? කොටසක් එළියේ. එතකොට අපිට මේ රූපය දැකම කාමීරාගයක් ඇති වෙනවද? නෑ. තබා අදුරුතුමනි අනුරාධපුර පොළොන්නරු යුගවලදී අපිට හමුවන මූර්ති කැටයම් සරලම උදාහරණයක් ගත්තොත් ඉසුරුමුණු පෙම්යුවල දුටු මොහතක කිසිවෙකුට මම නම් හිතන්නේ රාග නිශ්චිත හැඟීමක් නෑ. ඒ බෞද්ධ කලාව තුළ ඉන්දියක් නෑ ඇත්තටම. රාග තුළ එහෙම කලාවක් නෑ. නමුත් ඒක අවස්ථාවක් සුමංගල විලාසිනී අට කතාව කියනවා. ඔය අපේ මුරගලක් හොඳ මුරගල තියෙන හොඳ පිරිමි රූපයක් හොඳ ආරෝධිය පන්න ඇතුළේ පිරිමි රූපයක් දිහා දැකලා අපේ භික්ෂුණීන් වහන්සේ නමක් කාමයෙන් මොසපත් වෙලා පැයලා මැරුණා කියලා. හැබැයි ඒක කලාව තුළ තියෙන වැරදක් නෙමෙයි. ਉਹ රස විඳීමේදී ඔහු ළඟ තිබිච්ච වරදක්. නමුත් පෞද්ගලිකව අපිට දකින්න දේ තමයි ඇත්තටම කලාවක් විදිහට විඳින ගන්න පුළුවන්. බද්ද මම ඉස්සරත් කිව්වා කලාව කියන්නේ යම්කිසි හැකියාවක්. ඒ වගේම මේ තුළ යම්කිසි කෙනෙක් තුළ පරිකල්ප ඥානයක් හදන්න ඕනේ කියලා. අන්තිම කලාවක්ම නෙවෙයි. අපි ඇඳුම් අඳින්නේ විලිවසා ගන්නටයි. නමුත් ඒ තුළ යම්කිසි විධිමත් බවක් අපිට තුන තියෙන්න ඕන. නමුත් අද කලාව අනවශ්‍ය දෙයක් ඉදීම නිසා බලන්නකො කී දෙනෙක් ඔය අනවශ්‍ය දෙයට ඒක යොදා ගන්නවද කියලා. එතකොට ඕතෙන් දුර කෙලෙස් ඇති වෙන එක මිනිසුන් තුළට අනික අවස්ථාවෙන් හදෙන එක ආර්ථික ශක්තියක් නැති කෙන එක විවේකී අඩු වෙන එක සිද්ධ වෙන්නේ නැද්ද? කලාව තුළ අපිට උගන්වන්නේ චාම් බව. නිවැරදි බව. අපිට ඒ තුලත් එක්ක යන්න පුළුවන් නම් ජීවිතය සකස් පුළුවන් නම් ඊටාම සකස්. මම කියන්නේ ප්‍රතිමා කලාව චිත්‍ර කලාව විතරක්ම නෙමෙයි. අපේ ගද්‍ය සාහිත්‍ය, අපේ පද්‍ය සාහිත්‍ය, අපේ බෞද්ධ ගීත කලාව, බෞද්ධ අපේ කියන බැති ගීයක් තියෙනවා. අපිට බෞද්ධ චිත්‍රපට කලාවක් අපිට තුල තියෙනවා. බුද්ධ සම්බන්ධ චිත්‍රපටයක් අපිට තියෙනවා. බාන් මේ දැක්කහම අපිට හැතින්නේ මොනවද කියන එක? සරල බව, චාම් බව, අඩු ආශාවන් අත හදාගන්න එක. ඒ වගේම අපි ලැබෙන දේෙන් අපි තෘප්තිමත් වෙන එක. ඉතින් අපි බලවත් වෙන්නේ. මම දැන් ඔබතුමාත් අපිත් එක්ක විශ්වවිද්‍යාලේ හිටියා. අපි කවදාවත් ඔබතුමීට කිව්වේ නෑ මේ මිච්ඡා ගානක ඇඳුම් ඇඳගෙන ඉන්න. මේ වෙලාවට කිව්වේ නෑ. මොකද විශ්වවිද්‍යාල ළමයෙක් වුණාම අපි දන්නවා දෙමපියන් යැපෙන්නේ. අපි කියන්නේ පිළිවෙලකට මිනිස්සු දෙන්න. එතකොට අපිට තරගයක් නෑ නේද? ඔබතුමී දකින්නත් විශ්වවිද්‍යාල ළමයි අතර ඔහම ඇඳුම් පැළඳුම් තරගයක් නෑ. ආවට තරගයක් නෑ ළමයි අතර. ඒ වුණාත් ගොනි සතුරු වෙනවා. මේ අපි ආර්ථ තරගයට යන්නේ මොනත් සමාජිකයි. අපි හොඳ උත්තරයක් ඒකට කලාව තුලින් අපිට ලබා දෙනවා. චීවරයේ පවා මගද කෙත නිරූපණය වෙන ආකාරයට දාගත්තේ. එද මම මේ බලන්න දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් අර බද්දාලි සූත්‍රය කතා කරනවා. නෑ දසධම්ම සූත්‍රයේදී භික්ෂුවක් සහ ගිහියෝ අතර වෙනස්කම් 10ක් කතා කරනවා. හිස මුඩු කරන්න ඕන. ඇහිපම තියෙන්න ඕන. ඒ වගේම චීවරය දරන්න ඕන. එතකොට සමර්ථ දෙපු නැති වෙන්න පුළුවන්. ඇත්තටම ඒ රූපයයි
අපිට කාමයක් රාගයක් හැදෙනවද? ඔය චීවරේ දැන් මගේ ඇඳුම මම දන්නේ තව කෙනෙකුට අඳින්න බෑ. ඔයාගේ ඇඳුම ඔයාගේමයි. මගේ ඇඳුම මගේමයි පත්‍රා. නමුත් භික්ෂුන් වහන්සේගේ ඇඳුමක් ඕනම භික්ෂුන් වහන්සේකට අඳින්න පුළුවන්. ඒ චීවරේ පරවන්න පුළුවන්. ඒ තමයි දින විශේෂත්වය. නමුත් ඒ තුල කාමයක් රාගයක් අලංකාරයක් කිසිම දෙයක් අපිට ඉන්නේ. හැබැයි මූර්තිමත් කරනවා අභ්‍යන්තර ගුණ කදම්බිය. නේද? මනුෂ්‍යකම, හැදිච්චකම, ගුණයාපත්කම, සරල බව ඒ තුලින් අපිට මූර්තිමත් කරනවා. මම ඒක තමයි අපි කලාව තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි බත්‍රා. නූතන ඇදුරුතුමනි නූතන සමාජය ගැන කතා කරද්දී වර්තමාන සමාජයේ බොහෝ දෙනා බොහෝ වෙලාවට දැන් සමාජමය සංස්කෘතිමය වශයෙන් බිඳ වැටලා බොහෝ වෙලාවට භාවමය වශයෙන් චින්තනමය වශයෙන් සහ පෞරුෂත්වය අතින් පවා සමහර අවස්ථාවන් වල මෙන්න මේ වේගකාරීත්වයේ මත මේ චින්තනමය සංයමයක් නැතිකම මෙන්න මේ හේතු කාරණා මත මට නම් හිතෙන්නේ මෙන්න මේ හේතු කාරණා සියල්ල කැටි වෙන්නේ මේ කලාවේ ආශ්‍රයක් නැතිකම කියන එක. නිවැරදි කලාව උවත් වැරදියට උනත් යොදා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ දෙස බලන ආකාරය සහ කලාවේ නියැලෙන ආකාරය තීරණය වෙන්න ඕන යහපත් ආදර්ශයක් සමගින්. ඔව්. බොහොම හොඳයි මේ බද්දේ ප්‍රශ්නේ නගපු එකත්. අපි යකට කියන්නේ ජනප්‍රිය කලාව නිසා සිද්ධ වෙන දේවල් කියලා. ජනප්‍රිය කලාව තුළ ඔය මටසිලට භාවයෙන් අඩු වෙච්ච ඉතාමත් සරල පුංචි දේවල් විතරක් අරගෙන සමාජයේ යම් දේවල් අපි දිනනවා. ඒකට මූලික වෙනවා වන් විදුලිය, රූපවාහිනිය, අපි කියන්නේ වර්තමාන සමාජ මාධ්‍ය ගොඩක් මේක වෙනවා. බලන්න දැන් TikTok වැඩසටහනකුත් තියෙනවා. බලන්න අතට සමහර TikTok වැඩසටහන් බහුතරයක් තියෙන්නේ අපිට අප්‍රසන්න දේවල්. කලාවක් කියලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් වෙන්නේ ජනප්‍රිය කලාව අපි ජනප්‍රිය කලාවෙන් තමයි අපිට ඔය වේසනේ සිද්ධ වෙන්නේ. ඒක වැරදිදී වැඩිපුර භාවිතා වෙනකොට වැඩිපුර සිද්ධ ඉස්සරහට එනකොට මිනිස්සුක සාමාන්‍ය කරන බඩ පරිවර්තනය වෙනවා. අද සීගිරියේ මිනිස්සු බොහෝ දිනක් නරඹන්ට යනවා. කීයෙන් කී දෙනාද සීගිරි චිත්‍ර පිළිබඳව අවබෝධයක් ගන්න. ඒ වගේම දැන් මැකිලා ගිහින් තියෙන වෙස්ටිගිරි චිත්‍රයක් තියෙනවා. ඒවා කවුද රස විඳින්නේ? එතකොට දරු බද්දා මෙන්න මේ නිසා මිනිස්සු ඕකෙන් ඈත්ලා මිනිස්සු එනවා වර්තමානයේ එක සංස්කෘතිය වලින් අරගෙනවා. අපි දකිනවා රෝසාම්‍ය මාධ්‍ය තුල දකිනකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වෙනත් දේවල්. එතකොට අපි ඉල්ලනවා මෙන්න මේ දේවල් දෙන්න කියලා. සමහර මාධ්‍යවල අපි දකිනවා මේ පුංචි ළමයින් පාසල් ළමයින් මේ ඊටාම් දවස් 25 30 විදිහට හැඩගස්සනවා. ඒ ළමයින් හැසිරෙන්න කියලා කියනවා. එතකොට ළමයා අපිට කලාවක් ආවන ළමයා තුලින් අපි ඒකට කැමතියි. අනික අදුරුතුමනි අපි ඒ කාලේ අපේ හිත මිත්‍රයෝ උනේ මේ සිරිමත්. එන්නේ එහෙම පරිසරයක් අපි හැදුනේ වැඩුනේ. වගේම අදුරුතුමනි මට හිතෙනවා මේ මෙන්න මේ කලාව උනත් දැන් යොදා ගැනීම භාවිතය මත තමයි. ඒ කියන්නේ දැන් මීට වසර ගණනාවකට මත්තෙන් කෘෂි කර්මාන්තය ජීවනෝපාය කරගත්ත අපේ මුතුන් මිත්තෝගේ සංකල්පය උනේ වැවයි දාගබයි ගමයි පන්සලයි. එතකොට උදෑසනම නැගිටලා Tamanගේ ජීවනෝපාය වෘත්තිය කරගෙන එතන දහඩිය මහන්සියෙන් පොළවත් එක්ක හැප්පිලා එදා වේල සරි කරගත්ත අපේ මුතුන් මිත්තෝ හවසට නිවි සැනසille පන්සලට ගිහිල්ලා තමන්ගේ මනස අධ්‍යාත්මය හදාගත්තා. ඔකට මට හොඳම උදාහරණ දෙන්න පුළුවන් අපේ කලාව ඔය අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, දඹදෙණි යුගයේ, මහලු කියලා යුග හතරට බෙදලා යනවා. ඒ කලාව තුළ බද්දා තත්කාලීන සමාජ වාතාවරණය අපිට මුලික කරගන්නවා. විශේෂයෙන්ම ඔය දකුණු පළාතේ චිත්‍ර අධ්‍යයනය කරලා අපිට දක්න දේ තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසියෙන් වෙච්ච බෞද්ධ ආගම වෙච්ච හානිය ඒ තුලින් ඉස්මතු කරනවා. විශේෂයෙන්ම ඔය කතලුව පුරාරාමයේ වගේම කතලුව ගිනිවල රජමහ විහාරය ගත්තොත් එහෙම ඒ තුල තියෙන්නේ බුද්ධ ආගමේ මිනිස්සු ඈත්වීම නිසා ඇතිවෙන සමාජ විපර්යාසය සහ ඒ තුල මිනිසුන්ව තියාගන්නේ කොහොමද කියන එකයි කතා කරන්නේ. ඒකට උපයෝග කරත්තේ විහාරස්ථානය.
එතකොට ඒ තුලින් පුළුවන් මිනිසුන්ට අර විය කියන සාර ධර්ම, ගුණ ධර්ම පාසල තුලින්ම ඇති කරගන්න. නමුත් අද වට වඩා එදා බද්දා මිනිසුන්ට බුද්ධ ආගම පිළිබඳව, කලාව පිළිබඳව, රටේ සංස්කෘතිය පිළිබඳව හොඳ හැඟීමක් තිබ්බා. ඒගොල්ලෝ ඒ කලාකරුවෝ නිතරම උත්සාහ කළේ මිනිස්සුන්ට ගැළපෙන මාධ්‍ය තෝරගෙන, මිනිස්සුන්ට රසිත මාධ්‍ය තෝරගෙන ඒ ඔස්සේ අර කරුණු ඉදිරිපත් කළා. දැන් මට මතකයි බද්දා අපේ සෞන්දර්ය කලා ශිල්පයට ලිපියක් ලිව්වා. ඒ ලිපිය මගේ මතක හැටියට ගද්‍ය සාහිත්‍යයෙන් හෙළිවෙන බුදුන් වහන්සේ කියලා. හැබැයි එතෙන් තියෙන්නේ බද්දා මට මතක හැටියට මම කියූප හැටියට ඒකේ තමයි බුදුන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක්. සාම ලෙස හැදී වැඩිලා සාම ලෙස අරන් ආපු කෙනෙක්. නමුත් ඒ ලිපිය අන්තර්ගත වෙන්නේ බුදුහාඳුරෝ ඊට වඩා වෙනස් වෙච්ච ආකාරයි. නමුත් එහෙම වුණේ ඇයි? ඉතින් මිනිස්සුන්ට එහෙම හරි කරලා මේ බුදුහාඳුරගේ රූපය, බුදුහාඳුර කියන එක බුද්ධ ආගම කියන්නේ මිනිසුන් තුල රඳව ගන්න ඒ ගත්තේ ගද්‍ය කලාව. සාහිත්‍ය කලාව. අපි සමහරට දැන් බද්දා සිංහල විශේෂ විද්‍යාපරිගම සහ ඔය පැත්තට කැමති ඇති. නිසා ඒ පැත්තේ මිනිස්සුන්ට ගැළපෙන විදිහට සාහිත්‍ය කලාව බෞද්ධ කලාවක් එක්ක රැගෙන ගියා. සිම්දන කුසි ජාතකේ තාත්ත කරගත්තා. නමුත් චිත්‍ර කලාව කැමති කට්ටියට ඒ පැත්තෙන් අරන් ආවා. ඒ වගේම නර්තනය, ගායනය ඒ පැත්තෙන් ආවා. විශේෂයෙන්ම එදා අපි පැරණි ගායිකාව බිහි වුණේ බුදු ගුණත් එක්කයි. කලාවත් එක්කයි. වෙන අන්‍ය ජාතීන් මොහිදින් බෙක් ආවෙත් ඉහිදිය. අද කොහෙද අපිට බුදු ගුණයක් ඇහෙන්නේ කොහෙද? බෞද්ධ කලාවක් අපිට ඇහෙනවද මේ ගායනා ශාස්ත්‍රයෙන් අපිට? නෑ. නමුත් අතීතයේ අපි වැඩිපුරම ඇහුනේ ඒ පැත්ත. නේද? ඒ වගේම එතකොට බැතිගී තිබ්බා. කොයිතරම් මේ බැතිගී වල තියෙන නාද රට තනු කොයිතරම් දුරට අපේ හදවත් සංවේදී කරනවද? අපිට නටන්න පුළුවන්ද? බෑ. දඟලන්නේ නැතුව හිත සංසුන් කරගෙන ඕන කය සංවර කරගන්න. ඒක අහන්න නම්. නමුත් අපි වේදිකාවල අද ගියොත් එහෙම කොහෙන් ගියොත් එහෙම සිද්ධුවක් නැතව හො කියනවා. නේ? ඒව තත්ත්වයට අපි කලාවෙන් අර බුතුමී කියන වගේ අද අපි කලාවෙන් අර ඈත්ලා තියෙන මිසක් අපි කලාවට ලං වෙලා නැහැ. අපි රියැලිටි ෂෝ ගායන අපි අහුවට ඒ කලාවක් මම දකින්නේ ඒක නියම කලාවක් හැටියට. ඒක දකින්නේ හුදෙක් මිනිසුන් සනසන කලාව ජනප්‍රිය කලාවක් හැටියටම දකින්නේ ලලිත කලාවක් හැටියට මම ඒක දකින්නේ නැහැ. ඇත්තටම සඳලු තලාවල සැප පුටු වලට බර වෙලා වාඩි වෙලා ඉන්න ගමන් සතුටු සාමීචියේ සුඛ විහරණයේ යෙදිලා ඉන්න දෙමාපිය දූදරු පරම්පරාවක සුඛ විහරණය ලබන්න ඕනෑතරම් අවස්ථාවක් හිමි වුණාට අපිට ඇත්තටම අවස්ථාවක් හිමි වෙලා නැහැ ජීවිතය අවබෝධ කරගන්න. කලා නිර්මාණයක රසය විඳින්නට අවබෝධ කරගන්නට. ඉතින් ඇදුරුතුමනි කාල වේලාවත් බොහොම වේගෙන් ගලාගෙන යනවා. සූදානම් ඔබතුමාට ඇති කියන්නට බොහෝ දේ. විශේෂයෙන් බද්දා අපි මේ වර්තමාන සමාජයේ අපි තරංකාරී කේකාපරයන සමාජයක ඒ මිදෙන්නට නම් හොඳම ඔසුව තමයි කලාවක් විදිහට රස විඳිනේ කිරීම. මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතිවන්ත වෙනවා මට මේ සාකච්ඡාව සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් දිදුල රූපවාහිනී ආයතනයටත් ඒ කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් මගේ ශිෂ්‍යාවක් වෙන බද්දා වික්‍රමසිංහ ශිෂ්‍යාවට විශේෂ ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මේ සාකච්ඡාව මෙහෙයවීම සම්බන්ධයෙන්. කලාව සම්බන්ධයෙන් කතා කරගෙන යන්නට සුදුසුම වැදගත්ම පුද්ගලයෙක් හොයාගෙන යන ගමනේදී තමයි අපිට හමු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වසන්ත මෙන්ඩිස් ඇදුරුතුමාණන්. මේ අවස්ථාවට අපිත් සමග සම්බන්ධ වීම සම්බන්ධව සැබවින්ම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඇදුරුතුමනි. ටීවී දිදුල රූපවාහිනී නාලිකාව නිරන්තරයෙන්ම ඔබ සමග අත්වැල් බැඳගන්නේ ඔබේ ජීවිතයට කොහොමද ධර්මෝපදේශයන් සමග ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නට අපිට පුළුවන් හැකියාව කොහොමද කියන එකත් එක්ක. ඉතින් නිරන්තරවම ඔබත් සමග කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයෙන් ඔබත් එක්ක අත්වැල් බැඳගන්නට අපි සූදානම්. ඒ වගේම අද කලාව සම්බන්ධ තේමාව කරගනිමින් අපත් සමග මේ ආකාරයේ හරවත් කතිකාවතක් ගොඩනගන්නට අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය වසන්ත මෙන්ඩිස් ඇදුරුතුමාණන්ව. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වීම සම්බන්ධව. වගේම
වැඩසටහන් නරඹන ඔබ හැමට කියන්න කතා කරලා දැනුම් දෙන්නට බොහෝ දේවල් කරුණු කාරණා රාශියක් එකතු වෙලා ඇති. ඉතින් ඒ දේවල් සියල්ල ඔබට පුළුවන් අපිට දැනුම් දෙන්නට දුරකථන මාර්ගයෙන් හෝ අපේ පහත ලිපිනයට. දුරකථන අංකය 0777යි 84යි 40යි 44. නම්බර 177න් 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ලිපිනයට ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ල අප වෙත යොමු කරන්නට. ධර්මය හදාරන්නන්ගේ පැහැදීම වර්ධනය කරමින් ධර්මය ප්‍රතික්ෂේප කරන්නන්ගේ චිත්ත වේග පිරිපහදු කරන්නට යලිත් ජීවන ගෙත්තම වැඩසටහනකින් ඔබේ ආලින්දයට ගොඩවදින්නට බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා මේ ජීවන ගෙත්තම. එතෙක් ඔබට ආයුෂ බොහෝ වේවා.